Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. Prasansa veva. Mahime veva. එවැගේම පපුවේ අසනීපයක් නිසා රෝහල්ගත වූ මාහට ශල්‍ය කර්මයක් කළ යුතු බව වෛද්‍ය නිගමනය විය. පියතුමාද හමු වී යාඥා ලබාගත් මාහට ඉන්පසු කරන ලද වෛද්‍ය වාර්තාවලින් එවැනි ශල්‍ය කර්මයක් අනවශ්‍ය බව වෛද්‍ය නිගමනය විය. මා සුවපත් කළ මා ස්පර්ශ කළ ජීවමාන ජේසුනි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. प्रशंसा वेवा महिमे वेवा हालेलुया हालेलुया प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा महिमे वेवा हालेलुया. विशेषයෙන්ම පෙනහළුවල ඔහුගේ පරීක්ෂණ වලින් ස්කෑන් පරීක්ෂණයෙන් ලොකු තට්ටුවක් ඇති බව රැඳිලා පැච් එකක් වගේ එය ශල්‍ය කර්මයක් කළ යුතු බව වෛද්‍ය නිගමනය වුණා. ඒ ශල්‍ය කර්මයට දින නියමව තිබෙද්දී ඒ ශල්‍ය කර්මයට ගැනීමට ප්‍රථමයෙන් ඔහුට ඒ ශල්‍ය කර්මයට ප්‍රථමයෙන් ඔහුට කළ පරීක්ෂණයේදී වෛද්‍ය නිගමනය වුණා ඒ කිසි දෙයක් නැති බව. ඉතින් ඔහු ඒ තාත්තා ඇවිල්ලා දෙවි මහෞත්මයන් වහන්සේට ස්තුති කළා ප්‍රශංසා කළා. එය ස්වාමීන් වහන්සේගේ මහා බලගත් ක්‍රියාවක්. මන්දේ ශල්‍ය කර්මයට පෙර සිකුරාදා ඔහු පැවිදියා ආශිර්වාද ලබා ගැනීමට ස්වාමීන් වහන්සේට මා ඔහුව බාර කළා. බය වෙන්නට එපා. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට කියලා. ඒ විශ්වාසය තුළ ස්වාමීන් වහන්සේව ස්පර්ශ කළා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. ප්‍රශංසා වේවා. මහිමය වේවා. Hallelujah. අපි ගායනා කරමු. ස්තුති ප්‍රශංසා ගීතය මේ මාසේ මාසික ගීතිකාව අපි ගායනා කරමු.
ගැලවූ දෙවේ සමිදේ තුති පුදනෙමි නිරන්තරේ ගැලවූ දෙවේ සමිදේ තුති පුදනෙමි නිරන්තරේ ඔබ සුරාගි මාවසවාලා කෞකිලෙන් සිත සෝදාලා දුන් නිදහස සිතට නැගී මගේ අත සිත සුවපත් වේ දුන් නිදහස සිතට නැගී මගේ අත සිත සුවපත් වේ ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි ආදරේ නුඹ බැඳ එන්නේ දුබලව වසරේ අය සොයමින්නේ නිදහස් කර සිත සතුට වඩන්නේ අයුත් දිවියකට අපගෙන යන්නේ අයුත් දිවියකට අපගෙන යන්නේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ නැගිටින්නට අතරින් බිඳුණු සිතට සුව සම්පත ගෙනමින් ඔබ තුලටගෙන රැකවරයවි ආනිදු සමිදුත් ගයනෙමි තුතිගි ආනිදු සමිදුත් ගයනෙමි තුතිගි මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මදට සැනසුම සමිඳුන් රෝගේ උදන අද සුවයයි සමිඳුන් මුලාව සමහන පාවත සමිඳුන් මගේ දෙවියේ මත සියල්ල සමිඳුන් මගේ දෙවියේ මත සියල්ල සමිඳුන් සමිදේ තුති පුදනෙමි නිරන්තරේ ඔබ සුරාගි ආසවාලා කෞකිලෙන් සිත සෝදාලා දුන් නිදහස සිතට නැගී මගේ ගත සිත
සුවපත් වේ තුන් විද රස සිතක දැනේ මාගේ කත සිත සුවපත් ගැලවූ දෙවි සමිතියේ තුති පුදවෙමි නිරන්තරේ ගැලවූ දෙවි සමිතියේ තුති පුදවෙමි නිරන්තරේ තුති පුදවෙමි නිරන්තරේ තුති පුදවෙමි Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Prasansa veva. Prasansa veva. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා සුවිශේෂක ශුද්ධවර ලූකස් තුමන් විසින් ලියා තිබෙන දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබට මහිමය වේවා. ජේසුස් වහන්සේ සහ සකේවස් උන්වහන්සේ ජෙරිකෝවට පිවිස ඒ මැදින් ගියසේක. සකේවස් නම් ධනවත් ප්‍රධාන අය කැමියෙකි විය. ඔහු ජේසුස් වහන්සේ කවුරුන්දැයි බැලීමට සෙවීය. එහෙත් ඔහු මිටි කෙනෙකු වූයෙන් සමූහයා නිසා ඒ කළ නොහැකි විය. ජේසුස් වහන්සේ පාරෙන් යන්නට සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැග්ගේය. ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සකේවුස් වහාම බිමට බසින්න. අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්නට ඕනෑ යයි ඔහුට වදාළසේක. ඔහු වහාම බැසාවුත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඒ දුටු සියල්ලෝ උන්වහන්සේ පෞකාර මිනිසෙකු සමග නවාතැන් ගන්නට ගියසේකයි කියමින් කොඳුලෝය. සකේවුස් නැගිට ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලදුන්ට දෙමි. යමකගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් ආපසු දෙමි. ස්වාමින් වහන්සේට කීය. ජේසුස් වහන්සේ කතා කරමින් ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. මනුෂ්‍ය පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නටද කලවා ගන්නටද වැඩම කළ සේකයි වදාළසේක. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. තවත් ඔබට සුභ ආරංචියක් කියන්නට තිබෙනවා. ලංකාවේ ඕනෑම තැනක සිටින අයට මෙම කුරුස යාගයට දැන් සාමාන්‍ය රූපවාහිනිය ඔස්සේ ඔබට පුළුවන් සහභාගී වෙන්නට. සෑම ඉරු දිනකම රාත්‍රියේ 10 මාරට සෑම ඉරු දිනකම රාත්‍රියේ 10 මාරට ටීවී ලංකා කියන channel ඔස්සේ එක සතියක් කුරුස යාගයත් අනිත් සතියේ සුපුවත්තරණේ දේව මෙහෙ විකාශනය කරනු ලබනවා. ඒට ඔබට පුළුවන් සහභාගී වන්නට. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ
ඕනෑම වෙලාවක එයට සහභාගී වෙන්නට පුළුවන්. ඔබගේ විදේශ රටවල ඉන්න අයට මේ පත්‍රිකාවක් යවන්න www.youtube.com/ranga web tv ඒ ආකාරයට මේ පත්‍රිකාවේ තිබෙනවා. ඒ අයට යවන්න. ඒ ඩවුන්ලෝඩ් කරගෙන ඕනෑම අවස්ථාවකදී එම කුරුසයාගේට සහභාගී වෙන්නට පුළුවන්. අපට බොහෝ අයගෙන් ඉල්ලුම් ලැබෙනවා, ප්‍රතිචාර ලැබෙනවා විදේශ රටවල සිටින අයගෙන්. ඒ නිසා මේ සභාරංචය ව්‍යාප්ත කිරීමේ අපේ මෙහෙවර අපිට පුළුවන් තරම් අපි ඒ සඳහා වේස මහන්සි වෙනවා. ඉතින් අපි රංග වෙබ් ටී ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මේ සඳහා දක්වන්නා වූ සහයෝගයට. ඒ වගේම මඩු සිද්ධාස්ථානයේ පැවැත්වෙන එම සන්ධ්‍යා මෙහෙය සහ දේව මෙහෙය සජීවී ලෙස ටීවී ලංකා ඔස්සේද විකාශනය වෙන බව දන්වා තිබෙනවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශදාත්මයන්ගේද නාමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අපි මේ මාසයේ තේමාව කරගෙන තිබෙන්නේ අලුත් මාසයක් අගෝස්තු මාසයේ. අපි මේ මාසයේ තේමාව කරගෙන තිබෙන්නේ ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. අපි මේ මාසය තුල මෙනෙහි කරන්නට යනවා හැම නිවසකටම සෑම නිවසකටම ඒ ස්වාමීන් වහන්සේගේ ගැලවීම නිදහස බලගතු ලෙස අත්දකින මාසයක්. සෑම පුද්ගලයෙක් තුලම සෑම කෙනෙක් තුලම මේ ගැලවීම අත්දකින්නට මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, ශුද්ධ බයිබලීය දැක්ම අනුව ගැලවීම ලබා ගන්නට නම් පියවර කිහිපයක් තිබෙනවා. ගැලවීම නිකන් ඔහේ ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ ගැලවීම ලබා ගැනීමට නම් පියවර කිහිපයක් තිබෙනවා. ඒ පළවෙනි පියවර තමයි අපි නිදර්ශන වශයෙන් ගත්තොතින් ජේසුස් වහන්සේ සහ සකේවස් මේ අත්දැකීම අපි අරගත්තොතින් අපිට පැහැදිලි පළවෙනි පියවර තමයි ගැලවීම ලැබීමට කැමැති තැනැත්තා තුල තියෙන ආශාව. desire to receive the salvation. ආශාවක් තිබෙනොත් තමයි ඉස්සල්ලාම ඒක තමයි පළවෙනි පියවර ආශාව. දැන් මේ සකේවුස්ට ජේසුව දැක බලා ගැනීමට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ආශාව තිබෙන මිනිසයා තුල දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. සමහර විට ඔහුගේ ආශාව වෙනත් එකක් වෙන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් ඒ මිනිසෙක් තුල තියෙන ආශාව උන්වහන්සේට කැමැති දිශාවකට හරවන්නට පුළුවන්. අපි මේ ශුද්ධ පාවුලතුමාට වෙන් කරලා තියෙන වර්ෂයේ ශුද්ධ පාවුලතුමාගේ ජීවිතය තුළ අපිට දකින්න ලැබෙනවා ඔහු තුලත් ආශාවක් තිබුණා. ඒ ආශාව ක්‍රිස්තියානින්ව විනාශ කරන්නට. නමුත් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඒ දේ වෙනස් කරන ආකාරය අපි දකිනවා. දැන් මොකද වෙන්නේ මේ ආශාව තිබිච්ච තැනැත්තා තුල ඔහුට ඊට පස්සේ දෙවෙනි දේ තමයි ආශාව තිබුණාට මදි. ඒ ආශාව ඉෂ්ට කරගන්නට, ඒ ආශාව සඵලමත් කරගන්නට අපි තුල උත්සාහයක්, effort එකක් අවශ්‍යයි. උත්සාහයක් අවශ්‍යයි. නිකන් ඉඳලා ඔහි පැත්තකට වෙලා අපිට බෑ අපේ පරමාර්ථය ඉෂ්ට කරගන්නට. ඒ සඳහා උත්සාහ කරන්නට ඕනේ දැඩි කැපවීමකින්. දැන් බලන්න සකේවුස් මොකද කළේ? ඔහුගේ මිටි භාවය තිබුණා. ඒ තමයි සමහර විට ඔහු තුළ තිබිච්ච guilty conscious, ඔහු තුළ තිබිච්ච වැරදි සහගත හැඟීම්, ආකල්ප, පාපිෂ්ඨ භාවය.
That may be his sinfulness. ඔහුගේ තිබිච්ච වහල්කම් වෙන්නට පුළුවන්. ඒ දේ මෙන්න අපි බව ඔහු උත්සාහ කරනවා කොමක්ද? ඔහු ගහකට නගිනවා, අත්තික ගහකට නගිනවා. ජේසුස් වහන්සේව දැක බලා ගන්නට මේ උත්සාහය දෙවියන් වෙත කෙනෙක් ළඟා වෙන්නට ආශා කරද්දී, උත්සාහ කරද්දී උන්වහන්සේ ඒ උත්සාහය, ඒ ආශාව දෙවියන් වහන්සේ දකිනවා. උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ දකිනවා. ඒ උන්වහන්සේ දැකලා එයට අනුග්‍රහයක් දක්වනවා. එතකොට තුන්වෙනි පියවර තමයි ඒ උත්සාහයට දෙවියන් වහන්සේගෙන් ලැබෙන අනුග්‍රහය. අපේ පැත්තෙන් අපි පියවර දෙකක් ගත්තොත් දෙවියන්ගේ පැත්තෙන් අප වෙනුවෙන් පියවර 4-5ක් ගන්නවා. අපි ටිකක් උත්සාහ කරුවොත් උන්වහන්සේ අපිව ගොඩාක් ඒ තත්වයට ගෙනියන්නට අපිට අත දෙනවා. එවැනි අත්දැකීමක් තමයි මේ සකේවුස්ගේ ජීවිතයේ තියෙන්නේ. මොකද්ද වෙන්නේ? ජේසුස් වහන්සේ කියනවා, සකේවුස් වාම ගහින් බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්නට ඕනේ. මේ බලන්න, ඔහු තුළ තිබුණා ආශාවක්, ඔහු තුළ තිබුණ උත්සාහයක්. මේ උත්සාහයට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. ජේසුගේ අනුග්‍රහය ලැබෙනවා. මේ තමයි ගැලවීම සඳහා දෙපාර්ශ්වයකින් දායකත්වයක් ලැබෙන්නට ඕනේ. මගේ පැත්තෙන්, දෙවියන්ගේ පැත්තෙන් මේ දෙක එකට සම්බන්ධ වෙන්නට ඕනේ. එතකොට තමයි ගැලවීම සම්පූර්ණත්වයට පත් වෙන්නේ. දේව ආශිර්වාදයක් ලැබෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක සකේවුස්ගේ ජීවිතයේ මේ අත්දැකීම මහා පුදුමාකාර අත්දැකීමක් බවට පත් වෙනවා. මේ දේව අනුග්‍රහය ලැබුණත්, ඒ දේව අනුග්‍රහය ලැබිලා එතනින් නතර වුණොත් පළක් වෙන්නේ නැහැ. ඒ දේව අනුග්‍රහය ලැබුණාට පස්සේ මොකද්ද සිදු වෙන්නට ඕනේ? ඒ දේව අනුග්‍රහය ලැබුණාට පස්සේ ඒ පුද්ගලයාගේ අතුලාන්ත ක්‍රියාකාරීත්වය, එතන තමයි ජීවිත වෙනස, එතන තමයි සිත හැරීම. ඒක කියන මෙටනෝයියා කියලා. සම්පූර්ණයෙන්ම පුද්ගලයා වෙනස් වෙනවා, හැරෙනවා. දැන් බලන්න, සාවුලු අවසර පත්‍රයක් අරගෙන ගියා ක්‍රිස්තියානින විනාශ කරන්න. ඔව්ව අතරමඟදී ඇද වැටුණ ආලෝකයක් ඇවිල්ලා මෙන්න දේව අනුග්‍රහයක් ලැබෙනවා. ඔබ මට පීඩා කරන්නේ මන්ද? ස්වාමිනී ඔබ කවුද? ඔහු ඒ අත්දැකීම තුල වෙනස් කරනවා. ජේසුස් වහන්සේ කියනවා ගහෙන් බිමට බහින්න. සාවුලව උඩ ඉඳලා බිමට දැම්මා. සකේවුස් ගහෙන් බිමට ගත්තා. මෙච්චර කාලයක් තමා නැගලා හිටපු තැන්වල එතනින් ගැලවීම ලැබෙන්නේ නැහැ. ඒ ස්ථාවරයෙන් පල්ලෙහාට බහින්නට ඕනේ. ඒ ස්ථාවරයෙන් පහළට එන්නට ඕනේ. එතකොට තමයි ගැලවීම තියෙන්නේ. ඊට පස්සේ මෙන්න හතරවෙනි පියවර අපිට දකින්න ලැබෙනවා. හතරවෙනි පියවර ඒ පුද්ගලයා තුල ඇතිවෙන පරිවර්තනය. පුද්ගලයා තුල ඇතිවෙන පරිවර්තනය. ජේසුස් වහන්සේ උට කියන්නේ නැහැ ඔබේ ජීවිතය මෙහෙමයි, ඔබ ජීවත් වෙන්නේ මෙහෙමයි, ඔබ වෙනස් වෙන්නට ඕනේ මේ විදිහටයි. මේවා කිසි දෙයක් උන්වහන්සේ කියන්නේ නැහැ. ඒ දේ අයිති කරගන්නවා. කෙලින්ම සකේවුස් ඔහු කියනවා ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් මන් දෙලෙදුන්ට දෙන්න. කාගෙන් හරි අයුතු ලෙස යමක් ගෙන තිබෙනවා නම් මම 4 ගුණයක් දෙන්නම්. මෙන්න පාපොච්චාරණයක්, සැබෑ මනස්ථාපනයක්, සැබෑ සිත් වෙනසක්, සැබෑ සිත් මාරුවක්. මෙතන තමයි ඒ ගැලවීම ලබා ගැනීම සඳහා ඇතුළාන්තය කලින් සූදානම් කරුවේ බාහිර වටපිටාව
දැන් මේ පුද්ගලයාගේ අතුලාන්තය මෙන්න සූදානම් කරනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ කියනවා එය තහවුරු කරනවා. එය තහවුරු කරනවා. උන්වහන්සේ එය සාක්ෂාත් කරනවා. උන්වහන්සේ කියනවා ගැලවීම අද මේ ගෙදරට පැමිණ තිබෙනවා. මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. ගැලවීම අද මේ ගෙදරට පැමිණලා තියෙනවා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, මේ වචනය අපි මේ මාසයේ පුරාම අගෝස්තු මාසයේ පුරාම අප හැම පවුලක් තුළම අපි අත්දකින වචනයක් බවට පත් කරගනිමු. අපගේ ජීවිතවලට ගැලවීම ළඟා කරගන්නට මේ පියවර අපි තුල ආශාවක් තියෙනවා. ඔබ තුල ආශාවක් තියෙනවා. ඒ ආශාව නිසා තමයි ඔබ අද ඇවිල්ලා තියෙන්නේ. අද සමහර ප්‍රදේශවල ණයට හරි අමාරු වෙන්න පාරවල් වහලා. නමුත් ඒ සියලු බාධක මැඩගෙන ඔබ තුල යම්කිසි ආශාවක් තියෙනවා ස්වාමීන් වහන්සේගේ වචනය ශ්‍රවණය කරන්නට. එතැමිට නිවෙස් වල ඉන්න අය ඔක්කොම වැඩසටහන් පැත්තකින් තියලා තමුන්ගේ විනෝදය ඒ හැම දෙයක්ම පැත්තකින් තියලා දැන් මේ හැම කෙනෙක්ම ගුවන් විදුලිය ඔස්සේ මේ ස්වාමීන් වහන්සේගේ වචනයට සහභාගී වෙනවා. යාඥාවකට පිවිසලා තිබෙනවා. බොහෝ රටවල් වල අය අද ඔවුන්ට ඒ ලැබෙන කාලය වේලාවේ කොහොම හරි හොයාගෙන මේ ස්වාමීන් වහන්සේගේ වචනය තුලින් ඔවුන්ගේ ජීවිත පෝෂණය කරගන්නට උත්සාහ කරනවා. අද මේ මෙහෙය ආරම්භ කරන්නට පැයකට වගේ ප්‍රථමයෙන් ඉතාලියේ සිට කතා කළා. බ්‍රේෂියා කියන ප්‍රදේශයේ ඉඳලා තැනැත්තෙක්. ඔහු කියනවා මේ හැම වැඩක්ම නතර කරලා කොහොම හරි ඒ ඉරු දින මෙම කුරුස යාගයේ විකාශනය වෙන වෙලාවේ ඉතාමත් භක්තියෙන් යුතුව ඒකට සහභාගී වෙනයින් ලොකු ශක්තියක් ලබනවා කියලා. මේක තමයි ආශාව. ඒ සඳහා අපි උත්සාහයක් ගන්නවා. අනිත් දේවල් වලට තියෙන අපගේ ගතසිත කාලය අපි පරිත්‍යාග කරලා අපි උත්සාහයක් ගන්නවා. අන්න ඒ තුල ඔබට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. ජේසුස් කියනවා හොඳයි ඔබ දැන් කුරුසයාගට ඇවිල්ලා ඔබ මේ ස්වාමීන් වහන්සේගේ වචනය ශ්‍රවණය කරනවා. එය මෙනෙහි කරනවා. උන්වහන්සේ කියනවා මම අද ඔබත් එක්ක ඔබ අද ගෙදර යනකොට ඔබ තනියම යන්නේ නැහැ. ඔබ අද ගෙදර යනකොට මම එනවා ඔබත් එක්ක. මම එනවා ඔබත් එක්ක. මම එනවා ඔබත් එක්ක නවාතැන් ගන්න. මොකද්ද ඔබ කියන්නේ ජේසුට? කුරුසයා ගිය ඉවරුනාම සමහරක් අය 100 meters දුව දුව යන්නේ. ජේසුටත් දුව දුව යන්නට වෙයි. දවසක් එක්කෙනෙක් අහලා තියෙන මොකද මේ ඔක්කොංගොම පෙරලගෙන දුවන්නේ? රන් දෙපෑ බලන්න. ජේසුටත් රන් දෙපේ බලන්න වෙයි. එහෙමනම් උන්වහන්සේ කියනවා මම එනවා. හරි ඔබත් එක්ක නවාතැන් ගන්නට එනවා. ජේසුස් ආවොතින් ජේසුගේ වැඩක් බලාගෙන ජේසුට පැත්තකට වෙලා ඉන්නට වෙයි. සමහරක් අපි ගෙවල් වලට ගියාම කතා බහක් නැහැ. ගොළු වීරෝ වගේ තමයි ඔක්කොමලා. ඇස් දෙක තියෙන්නේ වෙන දිහාක. මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැහැ. අදහස් බෙදාගන්නේ නැහැ. වෙනම ලෝකයක ඉන්නේ. එහෙමනම් ජේසුස් කියද්දි මම එනවා ඔබේ ගෙදර නවාතැන් ගන්නට. මොනවද ඔබ මට දෙන්නේ? ඔබේ ජීවිතේ මොනවද දෙන්නේ මට? කොයි ආකාරයෙන් දෙන්නේ? අර සකේවුස් තුළ ඇතිවෙච්ච පරිවර්තනය මා තුලත් ඇති වෙයිද?
මගේ ජීවිතය මට කතා කරයිද ස්වාමිනී මම මෙහෙමයි ජීවත් වෙන්නේ මම මේ ආකාරයට ජීවත් වෙන්නේ මම මගේ ජීවිතය වෙනස් කරගන්නම් මගේ ක්‍රියාපටිපාටිය මම වෙනස් කරගන්නම් අන්න ඒ තුන්වෙනි හතරවෙනි පියවර ඒ තමයි තාමත්ම වැදගත් වෙන්නේ ගැලවීම ලබන්නට දැන් ලබන ඉරුදින ඔබ දේවස්ථානයේ ඔබ මෙනෙහි කරනවා ජේසුස් වහන්සේ මහා ජනකායක් උන්වහන්සේ පස්සේ එනවා ඇයි එන්නේ ඔවුන් තුල ගැලවීම ලබා ගන්නට ආශාවක් තිබුණා ගැලවීම ලබා ගන්නට ආශාවක් තිබුණා ඔවුන් තුල ඒ නිසායි ඔවුන් ආවේ උන්වහන්සේව හොයාගෙන ජේසුස් වහන්සේ දකිනවා ඔවුන් තමුන්ගේ කෑම බීම ගැනවත් හිතන්නේ නැහැ උන්වහන්සේ බොහෝ රෝගීන්ව සුව කරනවා ඔවුන්ට සැනසීම දෙනවා පස්සේ මේ අයට කන්න දෙන්න හැටියක් නැහැ උන්වහන්සේ ගෝලයන්ට කියනවා බලන්න මේ අයට කන්න දෙන්න මොනවා හරි ක්‍රමයක් හොයන්න රොටි පහත් මසුන් දෙදෙනෙකුත් හම්බ වෙනවා උන්වහන්සේ ආශිර්වාදය පවසලා පියාණන් වහන්සේට යාඥා කරලා උන්වහන්සේ 5000කට කෑම දෙනවා බොහෝ අයට කෑම දෙනවා තෘප්තියටපත් කරනවා මේක තමයි ගැලවීම ලබා ගැනීමට අප තුළ ආශාවක් තියෙනවා නම් අපි තුළ උත්සාහයක් තියෙනවා නම් දේව අනුග්‍රහය අපි හොයන බොහෝ දේවල් අපිට අවශ්‍ය මොහොතේ අවශ්‍ය වෙලාවට උන්වහන්සේ අවශ්‍ය ආකාරයට කොහොම හරි ලබා දෙනවා. කොයි ආකාරයෙන් හරි ලබා දෙනවා. ඒ මගේ ජීවිතේ මම අනන්ත අප්‍රමාණව අත්දැක තිබෙනවා. ඊට පස්සේ මොකද්ද සිදු වෙන්නේ? ඔවුන් සියලු දෙනාම ලොකු සතුටක් අත්දකිනවා, ගැලවීම නිදහසක් අත්දකිනවා. හැබැයි ඒ අතරින් සොළු පිරිසක් උන්වහන්සේව රජකමටත් පත් කරගන්නට උත්සාහ කරනවා. නමුත් සැබෑ ගැලවීම ලබාපු කෙනා තමුන්ගේ ආත්මාර්ථය හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරි මේ ගැලවීම ලබන්නට ෂෝට් කට්ස් නැහැ. මේ පියවර යන්නට ඕනේ, මේ පියවර පහ යන්නට ඕනේ. කෙටි මාර්ග වලින්, ක්ෂණික මාර්ග වලින් බෑ. ඒව කරන්නට බෑ. එක පැත්තකින් දෙවියන්ව තියාගෙන අනිත් පැත්තෙන් වෙනත් දෙවිවරු තියාගෙන කට්ටඩි තියාගෙන ශාස්ත්‍රකාරයෝ තියාගෙන මේ ගමන යන්නට බෑ. එතන ගැලවීමක් නැහැ. කුරුසයාගේට ඇවිල්ලා පේන බලලා වෙලාවල් බලලා ගැලවීම ලබා ගන්නට බෑ. එතන ගැලවීමක් නැහැ. එතන තවත් අපි අපේ මනස අපි බන්ධනය කරගන්නවා. අනේ අපි මෙහෙම වුණා නම් හොඳයිනේ කියලා. මේ ළඟදී තරණ දුවෙක් කියනවා මට මම මගේ වෙලාව බලන්න ගියා. ඒ බලන්න ගියාම මට කිව්වා මගේ පළවෙනි කසාදය හරියන්නේ නැහැ. ඒක තමයි මගේ පළවෙනි කසාදයට උනේ. දෙවෙනි කසාදය තමයි හරියන්නේ කියලා කිව්වා. මොකෙක්ව හරි අල්ලලා පළවෙනි කසාදය කරලා පහුවෙන්දට ඩිවෝස් කරුවා නම් හරියන්නේ. ඇයි ඉතින් පළවෙනි එක හරියන්නේ නැහැ? මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි මේ ගමන අපිට දෙවියොත් එක්කයි වෙනත් දෙවිවරු එක්කයි වෙනත් විශ්වාසයන් එක්ක යන්නට බෑ. එහෙම යනවා නම් ඒක ඒ ගමන බකල් වෙනවා, මගදී අඩාල වෙනවා. අපේ ජීවිතවල මේ සැබෑ විශ්වාසය නැති තැන තමයි අපිට වරදින්නේ. වෙලාවට වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. වෙලාවට වැඩ කරන්නේ අපේ සිංහල අවුරුද්දට විතරයි.
එදාටනේ ඔක්කොම වෙලාවට වැඩ කරන්නේ. අනිත් හැම දවසකම වෙලාවට වැඩ නැහැ. වෙලාව කියලා කියන්නේ දෙවියන් වහන්සේ දීලා තියෙන අපිට හැම වෙලාවකම යහපත් වෙලාවක්, සුද්ධ වූ වෙලාවක්. ඒ මොහොතේ අපි කරන ක්‍රියාව තුළින් තමයි ඒ දෙය යහපතක් හෝ අයහපතක් වෙන්නේ. එමනම් මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මේ ගැලවීම ලබන්නට වෙන මාර්ග වලින් ගිහිල්ලා වැඩක් නැහැ. එතන ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ගැලවීමක් අත්දකින්නට බෑ. අපි මුලා වීමක් විතරයි වෙන්නේ. අපි සුළු මොහොතක් නැගිට සිටිමු. අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලමු. උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා එවැනි අත්දැකීම් වලට ගියා. අපේ ජීවිතේ විශේෂයෙන්ම කරදර බාධක කම්කටොළු එනකොට තමයි අපේ විශ්වාසයේ තරම දෙවියෝ උරගා බලන්නේ. රත්තරන් උරගා බලනවා එය සැබෑ රත්තරන්ද කියලා. තමුන්ගේ මිනිස්සයා තමුන්ගේ මනුස්ස දුව උරගා බලන්න හොඳට හැබෑ රත්තරන් නෝනා කෙනෙක්ද රත්තරන් මහත්තයෙක්ද කියලා මේ විශ්වාසය උරගා බැලීමක්. පෞල් ජීවිතය උරගා බලන්න එතන සැබෑ අධ්‍යාත්මික වටිනාකම් තුලද ඒ පෞල් ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ කියන එක. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට මේ මොහොතේ බාර කරමු. උන්වහන්සේගේ වචනය අරගෙන යන් අපි අද ගැලවීම අද මේ නිවසට පැමිණ ඇත. ඒ ගැලවීම අරගෙන යන්. ඒ ගැලවීම ලබා ගන්නට අපේ දුර්වලකම් තිබෙනවා නම්, අපේ අඩුපාඩුකම් තිබෙනවා නම්, අපේ මදි පුංචිකම් තිබෙනවා නම් අපි අනිත් අය වෙතට ඇඟිල්ල දික් කරන එක නවත්තලා අපි අප දෙසට හැරෙමු. අපි අතුලාන්තයට හැරෙමු. මන්ද ජේසු අපිට පෙන්නු මිනුම් දණ්ඩක් තිබෙනවා. ජේසු අපිට පෙන්වා දුන්නු මිනුම් දණ්ඩක් තිබෙනවා. ඒ කුරුසියේ සිට ජේසු අපිට පෙන්වුවේ එයයි. ජේසු අපිට බොහෝ සෙයින් ආදරය කළා. පණටත් වඩා ජේසු අපිට ආදරය කළා. එහෙමනම් ජේසු අපිට කියනවා මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මේ ගැලවීම හැම කෙනෙක් වෙතටම ගෙනියන්නට අපි සියලු දෙනාම ගායනා කරමු. මා ඔබට බොහෝසේ ආදරය කළා. ගිය වසරේ අගෝස්තු මාසයේ ගීතිකාව ඔබ බොහෝසේ ආදරය කළා. ජීවිතය ඔබ නිසා මා පිදුවා මා කලාසේ ඔබ කලකි නම් ඔබ මගේ මා ඔබේ සදා ඔබ මගේ මා ඔබේ සදා. හැඟෙනාවේ ඔබට හැඟෙවි නම් මට දැනෙනාවේ ඔබට දැනෙවි නම් මට සිතෙනාවේ ඔබට සිතෙවි නම් ඔබ
මාතුලයි මා ඔබ තුලයි සදා ඔබ මාතුලයි මා ඔබ තුලයි යේසු කරපු දේ අපිට කරන්නට පුළුවන් නම් යේසු ගත්ත ක්‍රියාමාර්ගය යේසුගේ ආදරය අප තුළ තියෙනවා නම් ඒ ගැලවීම අපගේ ජීවිතයේ සේරයි. ඒ ගැලවීම අපිට ලබන්නට පුළුවන්. ආකරනාවේ ඔබ කල හැකි නම් මාගිය මග ඔබ යන්නට හැකි නම් මගේ ආදරය ඔබ ගන්නේ නම් ඔබ මා තුලයි මා ඔබ තුලයි සදා ඔබ මා තුලයි මා ඔබ තුලයි කඳුලක් ඇති තැනට සිනාව දෙන්නට අසරණයන්ට පීඩ වෙන්නට කැඩුණු බිඳුණු සිත් සුවපත් කරන්න ස්වාමීන් වහන්සේගේ ඒ ආදරය තුලින් පමණයි කරන්නට පුළුවන් නේද? ඒ ආදරය පුරවන්නට කියලා අපි වහන්සේට බාර කරමු. කඳුලක් ඇති තැන සිනාව දෙන්න අසරණයන් අත පිටක් වියලකිනම් බෙදුණු සිත් සුවපත් කළ හැකිනම් ඔබ මා තුලයි මා ඔබ තුලයි සදා ඔබ මා තුලයි මා ඔබ තුලයි සදා ඔබ බොහෝසේ ආදරේ කළා ජීවිතය ඔබ නිසා මා විදුවා ඔබ කල හැකි නම් ඔබ මගේ මා ඔබේ සදා ඔබ මගේ මා ඔබේ සදා ඔබ මගේ මා ස්වාමීන් වහන්සේ අපට සුවය දෙන්නට අපව නිදහස් කරන්නට අපට සැනසීම දෙන්නට අපට කැලවීම දෙන්නට ආදරයෙන් බලා සිටිනවා. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට මේ මොහොතේ අපි බාර කරමු. උන්වහන්සේගේ හස්තයට උන්වහන්සේගේ දෑතට බාර කරමු අපි. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු. අප බලගත කරන අප ශක්තිමත් කරන ස්වාමීන් වහන්සේට මේ මොහොතේ බාර කරමු. දවසේදී විශේෂයෙන් ස්වාමීන් වහන්සේගේ සුවය ඉල්ලා සිටිනවා. මාස 7ක දරුවෙක් කුස තුල නැති වෙලා ඊටමත් වේදනාවෙන් සිටින මවක් වෙනුවෙන් අපි ආඥා කරමු. එමවගේ ජීවිතයට හානියක් නොවන්නට කියලා ස්වාමීන් වහන්සේ පවුල ආශිර්වාද කරන්නට කියලා අපි බාර කරමු. වහන්සේගේ දෑත මොලේ ගෙඩියක් නිසා ශල්‍ය කර්මයක් කිරීමට යන සංගීති දරුවෙක් වෙනුවෙන් අපි ආඥා කරමු. ඒ වගේම පිළිස්සීමකට භාජනය වී දැන් සුවය අතට හැරීගෙන එන මවගේ තුවාල සම්පූර්ණයෙන් සුවපත් වන්නට කියලා නිවෙස්වල ඇති වී තිබෙන ප්‍රශ්නයක් නිසා
ඊටම සිත් ඇවුලට වේදනාවට පත් වී සිටින කෙනෙකුට සාධාරණ ඉෂ්ට කර දෙන්නට කියලා අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. දිගින් දිගටම උන්ගේ පවුලට වන කරදර වලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. පිළිකා රෝගීන් කිහිප දෙනෙක්ම සුවය පතා, රුධිර නාලයක් සිහින් වූ පියෙකුට සුවය පතා, විදේශගත රැකියාවකට යාමට වීසා බලපත්‍ර පතන කිහිප දෙනෙක්, ඒ වගේම තරුණ පුතාගේ මොළයේ ලේ කැටයක් සිර වීම නිසා සිහි නැතුව හදිසි ඒකකයේ අසාධ්‍ය ප්‍රතිකාර ලබන කෙනෙක් වෙනුවෙන් අපි යාඥා කරමු. ඒ වගේම මුහුදු යාමට ගොස් එහිදී සිදු වූ අනතුරක් නිසා අතත් පාදයක් පඩ නැතුව රෝහල්ගතව සිටින කෙනෙක් වෙනුවෙන්, වගේම මේ මොහොත වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බොහෝ දෙනෙක් සුවේ ඉල්ලලා යාඥා කරනවා. හදිසි අනතුරක් නිසා රෝහල්ගතව දින 32ක් රෝහලේ ප්‍රතිකාර ලබන කෙනෙක් වෙනුවෙන්, ඒ වගේම හදිසි අනතුරකට භාජනය වී දෝහාවල සිටින කෙනෙක් වෙනුවෙන් අපි යාඥා කරමු. තමත් අසාධ්‍ය තත්වයේ සිටින ඔහුට සුවය දෙන්නට කියලා. තවත් විදේශ රටවල සිටින බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ඊමේල් පණිවිඩ මගින් අපගෙන් ඉල්ලා සිටිනවා යාඥා පිහිට. ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු. ඒ වගේම මේ මොහොත වන විට ගුවන් විදුලිය ඔස්සේ මේ කුරුසේ ආගයට සහභාගී වන හැම කෙනෙක්ම රූපවාහිනිය ඔස්සේ ඔබ සවන් දෙන, ඔබ සහභාගී වෙන මොහොතේ ඒ ස්වාමින් වහන්සේ ඔබව ස්පර්ශ කරන බව විශ්වාස කරන්න. සප්‍රසාදේ චේවන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ දෑතට බාර කරන්න. හිසේ ආබාධ තුල සිටින අය, මොලේ අසනීප තත්වයන්ගෙන් පෙළෙන අය, ඇස්වල ආබාධ, උගුරේ ආබාධ, මුඛයේ ආබාධ, කන්වල ආබාධ හටගෙන තිබෙන අය, කොන්දේ ආබාධිත තත්වයන්ට භාජනය වී සිටින අය, ශරීර විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, පිළිකාවන් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය අපි බාර කරමු ස්වාමින් වහන්සේගේ දෑතට. දියවැඩිය රෝගීන්, ආන්ත්‍රයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ગેස්ට්‍රයිටිස්, සෙලුලයිටිස්, මේ මැස්මරය නිතරම පිටක හැදෙන දරුවන් කීප දෙනෙක්, ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ ඇතිවී තිබෙන රෝගී තත්වයන්, වකුගඩු වල, පෙනහළු වල ආබාධ හටගෙන තිබෙන අය, පිත්තාශයේ ආබාධ හටගෙන තිබෙන අය, ශල්‍ය කර්මයෙන් භාජනය වී සිටින අය, ඒ සඳහා සුව අතට හැරෙන අය අපි යාඥා කළා. විදේශගතව සිටින ඉතාලියේ සිටින කෙනෙක් වෙනුවෙන් ස්තුති කරන්නට කියා තිබෙනවා. දැන් සුව අතට හැරී තිබෙන බව අපි ස්වාමීන් වහන්සේගේ දෑතේ තබමු. මේ මොහොතේ විවාහ ජීවිතයට පත්වීමට නොහැකිව අසරණව සිටින අය, විවාහ ජීවිතයට පත් වුණත් තවමත් දරුවන් නොමැතිව අසරණව සිටින අය, දරුවන් පිළිසිඳගෙන සිටින අය, නිරෝගී දරුවපතක් මෙලොවට පිහි කරන්නට ශක්තිය දෙන්නට කියලා. ඔබේ පවුල්වල විදේශගත වෙලා සිටින අය, මේ මොහොතේ විදේශ රටවල අතරමං වෙ සිටින අය, විදේශ රැකියාවන් බලාපොරොත්තුව සිටින අය, ඔබේ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා බේබදුකම නිසා, මත්පැන් මත්කුඩු නොයෙකුත් ආකාරයේ අනියම් සම්බන්ධතා නිසා කැඩිලා බෙදලා විසිරලා තියෙන පවුල් ජීවිත නැවත එකතු කරලා දෙන්නට කියලා විශාල ණයබර තුල අසරණව සිටින අය අපි ස්වාමින් වහන්සේගේ දෑතට බාර කරමු. සියල්ල කල හැකි ස්වාමින් වහන්සේට බාර කරමු. විදේශ රටවල විශේෂයෙන්ම රැකී ආරක්ෂා නොමැතිව සිටින අය වෙනුවෙන් ස්වාමින් වහන්සේ විගස ඕනට රැකී ආරක්ෂාවන් ලබා දී ඒ පවුල් වලට සැනසීම දෙන්නට කියලා, ඒ ණයතුරුස් වලින් ඔවුන් නිදහස් කර දෙන්නට කියලා අපි විශේෂයෙන් යාඥා කරමු. අපේ දේශය වෙනුවෙන් මේ දේශයට සැබෑ සාමය දෙන්නට කියලා, සමාදානය දෙන්නට කියලා. ශල්‍ය කර්මයන්ට භාජනය වී සිටින අය, ශල්‍ය කර්මයන්ට භාජනය වීමට සිටින අය ස්වාමින් වහන්සේ මේ ශුද්ධ භූමිය තුල බොහෝ අයව ශල්‍ය කර්මයන්ගෙන් නිදහස් කර දෙවෙනවා. අපි උන්වහන්සේට බාර කරමු. සියල්ල කල හැකි ස්වාමින් වහන්සේට බාර කරමු. අපෝ බලගත කරන, අපෝ ශක්තිමත් කරන, අපෝ සුවපත් කරන ස්වාමින් වහන්සේට බාර කරමු. උන්වහන්සේට සියල්ල කල හැකි. අපි විශේෂයෙන් මේ මොහොතේ යාඥා කරමු. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දුව දරුවන් ආශිර්වාද කරන්නට කියලා.
සුදාත්මයන් වහන්සේගේ බලයෙන් ප්‍රේමයෙන් ප්‍රඥාවෙන් පූර්ණ කරන්නට කියලා අපි බාර කරමු. පහවසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දූ දරුවා අපි ජේසුට බාර කරමු අපව සුව කරන්නට කියලා. අපි මෙසේ මොරගසමු ජේසුට. ජේසුනි ජේසුනි හැම කෙනෙක්ම ලොකු විශ්වාසයකින් ජේසුනි ජේසුනි ලොකු විශ්වාසයකින් let us plead the Lord for a miracle right now. My dear friends in Jesus Christ, I want you to believe right now the healing blood of Jesus is coming down from his body. Each sin come in search of you. He is going to heal you. Jesus is going to touch you. Jesus is going to free you from all your mental agonies. He is going to heal you. The healing blood of Jesus is going to enter into your veins and arteries to the aching places, diseased places. He is going to heal you right now. Have faith in Jesus. If you ask for anything in my name, I will do it. Trust in his promising words. So pray in the name of Jesus, plead in the name of Jesus, ask in the name of Jesus right now. Let us plead the Lord for a miracle right now. We plead you, Lord, උන්වහන්සේ ස්වර්ගයෙන් රූපය වුණට දේව වදාළසේක. සෑම ප්‍රමෝදයක්ම අඩංගුවේ ඇත්තේය. යාඥා කරම්හ. මහෝත්තම දෙවී පියාණෙනි, ඔබ වහන්සේගේ ගැලවීම අප ජීවිත තුළට ළඟා කර ගැනීමට ආශාවෙන් බලා සිටින්නෙමු. ඒ සඳහා අප ගන්නා වූ සෑම උත්සාහයක්ම සඵලමත් කළ මැනව. අපගේ දුර්වලකම් වහල්කම් ජය ගන්නට, සැබෑ මනස්ථාපනයක් තුළ ජීවිත වෙනසක් ඇති කර ගන්නට පෑපත් සිතක් අපට දුන මැනව. ඔබ වහන්සේගේ දේව දයාවෙන් අප පුරවා අප ජීවිතද අප පවුල්ද ඔබ පුතුණ වන්ද අප ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අත්කර දුන් ගැලවීමට පංගුකාරයන් වන්නට අපට පිහිටුව මැනව. ඔබ වහන්සේ සදාටම ජීවමානව වැඩ සිටමින් රජකම් කරන සේක. එදිනදා ජීවිතයේදී අපට විඳින්නට සිදුවේ ඇති, අපට අසන්නට ලැබී ඇති සෑම දුක් ගැහැට අප දෙවිඳුන්ගේ ඇනගැසූ දෑතට, දෙවිඳුන්ගේ විඩාබර වූ මුවඟට යොමු කරමු. අපට ඒ සඳහා ගැලවීම, සැනසීම ලබා දෙන්නට, ඒ සැනසීම ලබා දෙන්නේ ඔබයි ජේසුනි. අපට පිහිටවන්නේ
අපගේ සෑම කරදරයක් උදෙසා දේව වරම් ලබා දෙන්නට ගියා අප සියලු දෙනා මේ මොහොතේදී ඊටමත් වුමනාවෙන් යුතුව විශේෂ ආඥා කරමු. सर्वदया बरौजे सुनी आप्यो अपड़ दया विनवा सुंदे स्वामी सर्वदया Bye.